ළමයි අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. අපි ඒකට කියනවා තාප මිතිය කියලා. අලුත් කොටසක් කියන්නේ තාපයේ පාඩමේ අලුත් කොටසක්. එහෙනම් ළමයි ඔයාලගේ ටියුට් එකේ 23 වෙනි පිටුවට යන්න. ටියුට් එකේ 23 වෙනි පිටුව. ටියුට් එක නැති ළමයින්ට මම වෙනදා වගේම කියන්නම් මොකද්ද? පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙනවා. එතනින් මේ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකේ මෙන්න මේ තාපමිතිය කියන කොටස. පස්වෙනි කොටස තාපමිතිය පිටු අංක 23. ඉතින් ඒක පෙරලා ගන්නකෝ. හොඳයි. දැන් මුලින්ම ඒකේ උඩම වාක්‍යය තියෙනවා මේ තාපමිතියෙන් අපි කරන්නේ මොකද්ද? මේ තාපමිතිය කියන්නේ මොකටද කියන එක කියවගමු. තාප ශක්තිය මැනීම පිළිබඳ අධ්‍යයනය කිරීම. තාපමිතිය කොටසේදී සිදු කරනු ලබයි. කියන්නේ මේ තාපමිතියෙන් අපි කරන්නේ තාප ශක්තිය මැනීම. අපි දන්නවා පළවෙනි දවසේ ඉගෙන ගත්තා. තාපය කියන්නේ ශක්තියක්. එතකොට මේ තාප ශක්තිය එහෙනම් මනින්න ක්‍රමයක් තියෙන්න බෑනේ. අන්න ඒක මනින්නේ කොහොමද කියන එක තමයි අපි දැන් මේ පාඩමේ ඉස්සරහට ඉගෙන ගන්න යන්නේ. හොඳයි. මුලින්ම අනුමාත්‍රකාවක් තියෙනවා පොඩ්ඩක් ඔයාලා ටියුට් එක දිහා බලන්න මොකද්ද? තාප ධාරිතාව. එකට 100ක් වර දීලා තියෙනවා. හරි. ඉස්සෙල්ලා මම කියලා දෙන්න මොකද්ද මේ තාප ධාරිතාව කියලා කියන්නේ කියලා. බලාගන්න නම් බෝඩ් එක දිහා. අපි ගා මොකක් හරි වස්තුවක් තියෙනවා කියලා ගමු. මම උදාහරණයක් ගන්නම් මේ වගේ කෝප්පයක්. අය මග් එකක් ගන්නම්. මේක තියෙනවා. දැන් මම මෙයාට තාපය සපයනවා. මෙයා බන්සන් තාපයට අල්ලලා රත් කරනවා. මම මෙයාට තාපය දෙනවා. එතකොට මම මෙයාට දුන්නා කියලා හිතන්න කිසියම් තාප ප්‍රමාණයක් ඒ දීපු තාප ප්‍රමාණය Q කියලා ගමු. ජූල් වලින් Q තාප ප්‍රමාණයක් මෙයාට දුන්නා. එතකොට මේ කෝප්පයෙන් තාපය අවශෝෂණය කරා. එහෙනම් වස්තුවක් තාපය ලබා ගත්තොත් අපි දන්නවා ඒ වස්තුවේ උෂ්ණත්වය ඉහළ නගිනවා. එතකොට මෙයාගේ උෂ්ණත්වය අපි හිතමු වැඩි වුණා. මෙයාගේ උෂ්ණත්වය වැඩි වුණා කියලා ගමු. ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. මෙයාගේ උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා. අන්න ඒක එහෙමයි කියලා ගමු. එතකොට ළමයි ඔන්න දැන් සිද්ධිය හරි වස්තුවක් තිබ්බා Q තාපයක් දුන්නා උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වැඩි වුණා. හරි. දැන් අපේ ටියුට් එකේ ඒ අර්ථ දෙකීමට යන තාපධාරිතාවට තියෙන මොකක්ද තියෙන්නේ කියවගමු මාත් එක්කම. කිසියම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීමට වස්තුව වෙත සැපිය යුතු තාප ප්‍රමාණය එම වස්තුවේ තාපධාරිතාව ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් එකකින් නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නංවන්න නම් මෙයාට දෙන්න ඕන තාප ප්‍රමාණය තමයි මෙයාගේ තාපධාරිතාව කියලා කියන්නේ. එතකොට දැන් ළමයි මෙතන උනේ මොකද්ද? Q තාප ප්‍රමාණයක් දුන්නම සෙල්සියස් ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වුණා. එහෙනම් ඩෙල්ටා තීටා උෂ්ණත්වයකින් වැඩි වෙන්න නම් Q තාප ප්‍රමාණයක් දුන්නා. හැබැයි තාපධාරිතාව කියන්නේ සෙල්සියස් 1කින් උෂ්ණත්වය වැඩි වෙන්න දෙන්න ඕන තාප ප්‍රමාණය. එහෙනම් අපිට මෙහෙම තර්කයක් කියන්න බෑද? C කියන්නේ තාප ප්‍රමාණය තමයි. හැබැයි දැන් මෙයාට දුන්නේ Q. හැබැයි කොච්චර උෂ්ණත්වද එකකටද? සෙල්සියස් 1කට තමයි තාපධාරිතාව කියන්නේ. හැබැයි මේ Q තාප ප්‍රමාණයක් දුන්නේ කොච්චර වෙනසකටද? ඩෙල්ටා තීටා. එහෙනම් සෙල්සියස් 1කට බලන්න අපිට මේක ඩෙල්ටා තීටාගෙන් බෙදුවම හරිනේ. නෙමෙයි. C කියන්නේ සෙල්සියස් 1කින් ඉහළ නංවන්න දෙන්න ඕන තාප ප්‍රමාණය. එතකොට ඩෙල්ටා තීටා
ප්‍රමාණය කියලා නම් වන්න Q තාප ප්‍රමාණයක් දෙන්න ඕන නම් සෙල්සියස් 1කින් ඉහළ නම් වන්න කොච්චරක් දෙන්න ඕනද? ඒක තමයි C කියන්නේ. තේරුණා සමීකරණය හදාගත්ත විදිය. C කියන්නේ සෙල්සියස් 1කට තාපය. එහෙනම් ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනසකට තාප ප්‍රමාණය Q නම් එකකට කොච්චරද? ඒක තමයි C කියන්නේ. අන්න ඔය විදිහට අපිට C ගේ අර්ධ දැක්වීමෙන් සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. ඒතර මම උක්ත කරගන්නවා Q අපි පාඩම් කරන්නේ එහෙමයි. Q සමානයි C ඩෙල්ටා තීටා කියලා තමයි පාඩම් කරන්නේ. ඒතර මේක ඔයාලා කටපාඩම් කරගන්න ඕන සමීකරණයක්. ඔකට අදාළ අංකය වල දාගන්න. මේ අපි මුලින්ම අංක දාගෙන ආව නේද? ඒ අංකය දාගන්න. එතකොට මෙයාගේ පද ටිකෙන් දුන්නොත් ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. Q කියන්නේ මෙයා ලබාගත් තාප ප්‍රමාණය. ඔකේ අනිත් පැත්තත් කියන පිටකල තාප ප්‍රමාණය වෙන්නත් පුළුවන්. හැබැයි එතකොට නම් පිටකලොත් නම් උෂ්ණත්වය අඩු වෙනවනේ. ලබාගත් තාපය නම් උෂ්ණත්වය වැඩි වෙනවා. Q කියන්නේ පිටකල තාපය නම් Q කියන්නේ උෂ්ණත්වයෙන් එන අඩු වෙනවා. එතකොට Q කියන එකට පොදු එළියමු හුවමාරු වූ තාප ප්‍රමාණය. ලබාගත් හෝ පිටකල නේ. දෙකටම කියන්න ලියනවා මම. හුවමාරු වූ තාප ප්‍රමාණය. තාප ප්‍රමාණය. එතකොට C කියන එක නම් දැන් අපි ඉගෙන ගත්තා. මොකක්ද C කියන්නේ? මේ වස්තුවේ තාප ධාරිතාව. එතකොට මේ C ක ඒකක මොනවාද? තාප ධාරිතාවේ ඒකක. මේකෙන් ගන්න. Q කියන්නේ තාප ප්‍රමාණය එක ජූල්. බෙදන්න ඩෙල්ටා තීටා කියන්නේ සෙල්සියස්. તો සෙල්සියස් අංශකයට ජූල් නේ. මේ සෙල්සියස් එක මම උඩට ගන්නවා ඍණ කරලා. તો සෙල්සියස් අංශකයට ජූල් කියලා අපිට දැන් නැත්නම් ඕන කෙල්විනයට ජූල් කියලා ගන්නත් පුළුවන්. උෂ්ණත්වය කෙල්වින් නම් කෙල්විනයට ජූල් ඕන එකක් දෙකම හරි. එතකොට ඕක තමයි දැනට දැනගන්න ඕන. පොඩ්ඩක් ආපහු අපි අත්දැකීම් කියවමු ළමයි. දැන් කිසියම් වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට වස්තුව වෙත සැපයුතු තාප ප්‍රමාණය. එම වස්තුවේ තාප ධාරිතාව ලෙස හඳුන්වනවා. ඒකට මම හිතන්නේ තේරෙන්න ඇති මේ අත්දැකීමෙන් තමයි මේ සමීකරණය ගත්තේ. ඩෙල්ටා තීටා ප්‍රමාණයකට Q තාපයක් වැඩි අවශ්‍ය නම් සෙල්සියස් 1කට කොච්චරද? ඒක තමයි C කියන්නේ. හොඳයි. එහෙනම් තමයි දැන් ඉස්සෙල්ලා මේ අර්ථ දැක්වීම highlight කරගන්න. ඊට පස්සේ මේ වම් පැත්තේ තියෙන රූපේ සම්පූර්ණ කරලා මේ ටික දකුණු පැත්තෙන් ලියා ගන්න. ඊළඟට අපි තවත් මාතෘකාවට යනවා. මාතෘකාවකට විශිෂ්ට තාප ධාරිතාව. මම හිතන්නේ මේක එහෙම ඔයගොල්ලෝ ඕලෙවලත් ඉගෙන ගත් එකක්. කොට ඉස්සෙල්ලා අර්ථ දැක්වීම කියවගෙන ඊට පස්සේ අපි සමීකරණයක් ගොඩනගමු. කියව ගන්න අර්ථ දැක්වීම. යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට සැපයුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව ලෙස හඳුන්වනවා. අර්ථ දැක්වීම ඔම්ම තියාගෙන වෙන්න බෝඩ් එක දිහාට බලා ගන්න. වකරි ද්‍රව්‍යයක් තියෙන. ඒ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව හැම වෙලාවෙම තියෙන්නේ ද්‍රව්‍යයකට. අපි දැන් ටිකට් එක ඉගෙන ගත්ත තාප ධාරිතාව තියෙන්නේ. තාප ධාරිතාව තියෙන්නේ වස්තුවකට. නේ? අපි උදාහරණයකට ගත්තේ කෝප්පයක්. ඒ තාප ධාරිතාව. හැබැයි විශිෂ්ට තාප ධාරිතාව තියෙන්නේ ද්‍රව්‍යයකට. වස්තුවකට නෙමෙයි. මොනවාද ද්‍රව්‍ය කියන්නේ? ජලය. නේ? යකඩ, වාතය. අන්න ඒ වගේ ද්‍රව්‍ය වලට තමයි විශිෂ්ට තාප ධාරිතාව අපි අර්ථ දක්වන්නේ. तर අපි හිතමු අපි උදාහරණයක් අපි ගාව තියෙනවා කියලා මොකක් හරි යකඩ කුට්ටියක් තියෙනවා කියලා හිතන්න. කිසියම් යකඩ කුට්ටියක් තියෙනවා. එතකොට මේ යකඩ කුට්ටියේ මම ගන්න ස්කන්ධය M කියලා ගන්නවා.
ඊට පස්සේ මෙයාට අපි සපයනවා Q තාප ප්‍රමාණයක්. එතකොට මෙයාට Q තාප ප්‍රමාණයක් සැපෙවුවාම මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. උෂ්ණත්වය වැඩි වෙනවා ඩෙල්ටා තීටා ප්‍රමාණය. එතකොට තමයි දැන් මේකෙන් අපි සමීකරණයක් ගොඩනගන්න යන්නේ මේක තමයි සිද්ධිය. එතකොට මේ යකඩවල විශිෂ්ට තාපදායකතාව කියලා අතන අර්ථ දැක්වේ මොකද්ද? CQ තාප ප්‍රමාණය. කියන්නේ Q නේ. Q කොච්චරකටද? කිලෝග්‍රෑම් එකකට. හැබැයි මෙතන Q දුන්නේ කොච්චරකටද? කිලෝග්‍රෑම් m ප්‍රමාණයකටනේ. එහෙනම් කිලෝග්‍රෑම් එකකට බලන්න අපි මේ ගෙම් බෙදමු. ඒ වගේම C අර්ථ දක්වද්දි කොච්චර උෂ්ණත්ව වෙනසක්ද ගන්න ඕන? සෙල්සියස් 1ක්. දැන් මෙතනදී සෙල්සියස් කීයක්ද උෂ්ණත්ව වෙනස? ඩෙල්ටා තීටා. එහෙනම් සෙල්සියස් 1කට අදාළ තව ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕන? මේක මේ උෂ්ණත්ව වෙනස කියන්නේ ඩෙල්ටා තීටාකින් බෙදන්න ඕන. අන්න ඔහොම තමයි තර්කය පුරුදු කරන්නේ. කිලෝග්‍රෑම් එකකට බලන්න ස්කන්ධයෙන් බෙදුවා. සෙල්සියස් 1කින් රත් කරන්න ඕන හින්දා උෂ්ණත්ව වෙනසුත් බෙදුවා. ඊට සෙල්සියස් 1කට කිලෝග්‍රෑම් එකකට තාප ප්‍රමාණය තමයි ඒ ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව C කියලා කියන්නේ. ඊට පස්සේ මම ඔක Q උක්ත කරනවා. ඒත් Q සමාන වෙනවා mc ඩෙල්ටා තීටා කියලා. අද මේක ඔයගොල්ලන්ට හොඳට මතක පාඩම් සමීකරණයක් ඕනේ ඉඳන් ඔකට පාඩම් නේ. එතකොට මේකේ පද ටික අපි අඳුන්නමු. m කියන්නේ මේ ස්කන්ධයේ ඒ ද්‍රව්‍ය ස්කන්ධය. ඊට පස්සේ ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඊට පස්සේ Q කියන්නේ අර කලින් වගේ තමයි හෝමානුකල තාප ප්‍රමාණය. කො ලබාගත්ත එක්ක පිටකල දෙකෙන් එකක්. හෝමානුකූ තාප ප්‍රමාණය. හෝමානුකූ තාප ප්‍රමාණය. එතකොට C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. ඒකත් ලියමු තියන්නේ. විශිෂ්ට තාප ධාරිතාව. එතකොට මේ C ගේ ඒකකය මෙතන අපි හොයාගමු. C ඒකක වුණාද? Q කියන්නේ ජූල්. ස්කන්ධයෙන් බෙදුවා කියන්නේ කිලෝග්‍රෑම්. ඩෙල්ටා තීටා කියන්නේ ආය සෙල්සියස් නේ. එහෙනම් අන්න සෙල්සියස් වලට. එතකොට කිලෝග්‍රෑම් සෙල්සියස් උඩට එද්දි ඍණ එක වෙනවා. එතකොට ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට කියලා එනවා. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස්. එහෙම නැත්නම් ජූල් කිලෝග්‍රෑමයට කෙල්වින් කියලා දෙනවා. එතකොට ඔන්න ඒ විදිහට අපිට මේ සමීකරණයක් හදා ගන්න පුළුවන්. එතකොට අර වස්තුවක් පිටකල හෝ ලබාගත් තාප ප්‍රමාණය වන මේ සමීකරණය නැත්නම් ඊට කලින් සමීකරණය ඔය දෙකම භාවිත කරන්න පුළුවන්. අපි ඊළඟට ගාන හදමු. හැබැයි ගාන හදන්න කලින් ආපහු පොඩ්ඩක් ඔය අර්ධකීම කියවගමු. කියවගන්න ළමයි මාත් එක්කම. යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට සැප යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව ලෙස හඳුන්වයි. එතකොට හරි. දැන් මේක හයිලයිට් කරගන්න යක් දෙකීම. ඊට පස්සේ ළමයි අර දීලා තියෙන ඉතේ රූප සම්පූර්ණ කරගෙන දකුණු පැත්තෙන් මේ ටික ලියා ගන්න. හොඳයි ළමයි අපි එහෙනම් දැන් ගානක් හදමු. ඒ ගාන මම හදන විදිය බලා ගන්න ඕන. හොඳයි. ඊට පස්සේ ඔයාලට හදන්න මම වෙන ගානක් තව ටිකකින් දෙන්නම්. එතකොට මේ පළවෙනි ගාන මම හදන එක ඔයාලා බලා ගන්න ඕන. හරි. ඔයාලගේ ටියුට් එකේ යන්න පිටිපස්සේ තාප මිතිය බහුවර්ණ වලට පිටිපස්සේ නේද 74 වගේ ඒ අසන්න පිටුවල ඇති තාප මිතිය බහුවර්ණ ගැටලු. ඒකේ අපි හදමු
පළවෙනි ගාන හදන්න ඕන. දැන් අපි හදන්න යන්නේ එක තනින් හදන්න එපා. පෙරලා ගන්න. පෙරලාගෙන මාත් එක්ක එක කියවගමු. හරි. අන්න මම කියනවා පළවෙනි ගාන. කොහොමද බලාගන්න. කියන්නේ ගාන ඔය ගණන් හදන පොඩි පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට හැදුවොත් තමයි විභාගෙදී සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. ඒ පිළිවෙල ක්‍රමය කියලා දෙන්න තමයි හදන්නේ. හරි කියවගමු. ලෝහ කැබැල්ලක් සෙල්සියස් 90 දක්වා රත් කර සෙල්සියස් 30 පවතින ජල කැලරි මීටරයකට අතහරිනු ලැබේ. අවසාන උෂ්ණත්වය සෙල්සියස් 60 වේ. පළමු ලෝහ කැබැල්ලේ ස්කන්ධයෙන් 8කට සමාන ස්කන්ධයෙන් යුත් එම ලෝහයේම කැබැල්ලක් සෙල්සියස් 90 දක්වා රත් කර සෙල්සියස් 30 පවතින මුල් ජල ප්‍රමාණයේ ඇති සර්ව සම කැලරි මීටරයකට අතහරිනු ලැබේ. එවිට අවසාන උෂ්ණත්වය වනුයේ කියලා අපි ගන්නවා. හරි. හොඳයි. ඔය කතාවේ දැන් ඔය කැලරි මීටරය කියන එක ඔයගොල්ලෝ දන්නවනේ අපිට කලින් ප්‍රැක්ටිකල් වල හම්බුණා නේද? කැලරි මීටරය කියන්නේ මේ ලෝක භාජනයක් නේ. අපි තාපයේ පරීක්ෂණ වලට භාවිත කරන ද්‍රව රත් කිරීමට භාවිත කරන උපකරණ. මේක සාමාන්‍යයෙන් තඹ වලින් වගේ තමයි හදලා තියෙන්නේ. කොපර්. ඉතින් අද පොඩි 17 එකක් වගේ ප්‍රමාණය කුඩා 17 එක ප්‍රමාණයේ පොඩි භාජනයක්. ඉතින් ඕකට තමයි කැලරි මීටරය කියලා කියන්නේ. බීකරයක් වගේ තමයි. හැබැයි ඒක මේ ලෝහ වලින් හදලා තියෙන්නේ. හරි. එතකොට මම කියන කතාවට පොඩි රූපයක් අපි හදලා. එතකොට යාළුවා කියනවා ලෝහ කැබැල්ලක් තියෙනවා. ඔන්න ලෝහ කැබැල්ල මම අඳිනවා. ඒක ගණන් වල පුළුවන් තරම් පොඩි රූපයක් අඳින තරමට හොඳයි ළමයි. තේරෙනවද? දැන් රූපෙට විභාගෙදී නම් ලකුණු දෙන්නේ නැහැ. ඒකට රූපයක් හැමලම අඳින්න. ඒ තර්කයේ ගොඩනගා ගන්න ලේසි. සෙල්සියස් 90 වෙන්නේ. අපි ගමු 90 සෙල්සියස් කියලා. මගේ ස්කන්ධය නම් අපිට දීලා නැහැ. ස්කන්ධය මම ගන්නම් M කියලා M1 කියලා ගමුකෝ. මෙයාගේ විශිෂ්ටතා පදාර්ථතාවක් දීලත් නැහැ. ඒකම C1 කියලා ගන්න. ඊට පස්සේ මේක දානවලු සෙල්සියස් 30 ජල කැලරි මීටරයකට. ඒ කියන්නේ ජලය පුරවපු භාජනයක් තියනවලු. ඒකේ උෂ්ණත්වය මේ පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 30යි. ඒකල මේ ජලීය ස්කන්ධය දීලත් නැහැ අපිට. MW කියලා ගමු. ජලීය ස්කන්ධය MW ඇතුලේ. ජලයේ විශිෂ්ටතාව පදාර්ථතාව දීලත් නැහැ. අපි ඒක CW කියලා ගමු. එහෙම දීලා නැත්නම් ගන්න අකුරු දානවා. ඊට පස්සේ මේක ගෙනියලා මේක අස්සට දානවා. එතකොට මොකද මේ දෙන කවලම් වෙනවා. එතකොට මේ පද්ධතිය ඇතුලේ ළමයි මේ දෙන මිශ්‍ර වුණාම මෙයාගේ උෂ්ණත්වය වැඩි මෙයාගේ උෂ්ණත්වය අඩුයි. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි තැන ඉඳන් අඩු තැනට තාපය සංක්‍රමණය වෙනවා. තාපය වමාරු වෙනවා. කියන්නේ මෙයා තාපය පිට කරනවා. මෙයා වැඩි එක්ක. මෙයා පිට කරන තාපයේ මේ ජලය ලබා ගන්න. තේරෙනවද? ලබාගෙන මොකද වෙන්නේ? මෙයා තාපය පිට කරන්න මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. මෙයා පිට කරන තාපය මෙයා ලබා ගන්න මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ගිහිල්ලා ඔය දෙන්නගේ උෂ්ණත්වය දෙක මොකද වෙන්නේ? අතරමැද තැනක හම්බෙනවා. එන්නේ දෙන්න අන්තිමටපත් වෙන උෂ්ණත්වය ගාණි කියන 60යි කියන. මේ දෙන්න මිශ්‍ර කරාම මේ පද්ධතියේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 60ක් බවට පත් වෙනවා. කියන්නේ මේ යකඩ කැබැල්ලත් සෙල්සියස් 60ට ලෝහ කැබැල්ලත් සෙල්සියස් 60ටපත් වෙනවා. 90 තිබ්බ එක. ජලයත් සෙල්සියස් 60 දක්වා රත් වෙනවා 30 තිබ්බ එක. ඔක තමයි ඒ කතාව. එතකොට ළමයි මෙන්න මේ සිද්ධියට අපි සමීකරණයක් ලියමු. ඒක මෙහෙම ලියන්න. තර්කය මෙහෙම ගොඩනගමු. ඒ කියන්නේ ළමයි මේ ලෝහ කැබැල්ල පිටකඩ තාපය තමයි මේ ජලය ලබා ගත්තේ. මිශ්‍ර කරා මෙහෙම නෙමෙයි. උෂ්ණත්වය වැඩි එක්කෙනා පිට කරනවා අඩු එක්කෙනා ලබා ගන්න. පිටකල තාපය ලබාගත් තාපයට සමානයි. එහෙනම් මම තර්කයේ ඉස්සර ලියන්නම් මේක ලෝහ කැබැල්ල පිටකල තාපය. ලෝහ කැබැල්ල පිටකල තාපය සමානයි මේක කවුද? ජලය ලබාගත් තාපයනේ. ජලය
ලබාගත් තාපය. හරි. ඊට පස්සේ දෙවියන් ඕනේ. ජලය ලබාගත් තාපය. එතනයි මේ ලෝහ කැබැල්ල පිටකල තාපය කියන්නේ මේ ලෝහ කැබැල්ල මොකක් හද මේ කවුරු හරි පිටකල හෝ ලබාගත් තාපය ගන්න අපිට එක්ක C ඩෙල්ටා තීටා දාන්න පුළුවන් එක්ක MC ඩෙල්ටා තීටා දාන්න. දැන් මෙයාගේ ස්කන්ධයම අපි ගත්තින් ඉඳලා මේක MC ඩෙල්ටා තීටා දාන්න මෙයාට. එතකොට ලෝහ කැබැල්ලට MC ඩෙල්ටා තීටා දාලා එයා පිටකල තාපය හොයාගන්න පුළුවන්. එහෙනම් දැන් මෙයාට M කියන්නේ M1 C කියන්නේ C1 ඩෙල්ටා තීටා කියන්නේ දැන් 90 තිබ්බේ කාන්තිය වල 60 දක්වා අඩු වුණානේ. ඒ ඩෙල්ටා තීටාට උෂ්ණත්වය 90 වෙන 60යි. සමානයි ජලය ලබාගත් තාපය හොයන්න ජලයට MC ඩෙල්ටා තීටා දාන්න. එතකොට ජලයේ ස්කන්ධය MW ජලයේ විශිෂ්ට තාප දායකතාව CW ජලයේ උෂ්ණත්වය මොකද්ද 30 තිබ්බ එක 60 දක්වා වැඩි වුණානේ. ඒත් උෂ්ණත්වය 60 ඍණ 30 කියලා. හරි. දැන් පොඩ්ඩක් මේ 90 ඍණ 60 කියන්නේ 30යි නේ. ඒ වගේ M1 C1 වාරයක් 30 සමානයි MW CW වරේ 60 30 ගියාම 30යි. 30 කැටලොග්. ඔක අපි දැන් පොඩ්ඩක් අත්දැකීම් තියලා M1 C1 සමානයි MW CW. ඒක කියලා. හරි. දැන් නම් ගානේ දෙවෙනි කොටසට යන්න. දෙවෙනි කොටස මොකක්ද කියන්නේ? පළමු ලෝහ කැබැල්ලේ ස්කන්ධයෙන් අඩකට සමාන ස්කන්ධයෙන් යුත් එම ලෝහයේම කැබැල්ලක් සෙල්සියස් 90 දක්වා රත් කළ සෙල්සියස් 30 පවතින මුල් ජල ප්‍රමාණය මැති සර්ව සම කැලෝමීටරයකට අත්හරිනු ලැබේ. එවිට අවසාන උෂ්ණත්වය. දැන් කරන්නේ මේ ලෝහ කැබැල්ලේ ස්කන්ධයෙන් අඩකට සමාන ස්කන්ධයක් තියෙන ලෝහ කැබැල්ලක් ගන්න. ඒක අලුත් එක්ක මම ටිකක් පොඩියට අඳින්නම්. මේකෙන් භාගයක් ප්‍රමාණයට අඳින්න. මේ දැන් ස්කන්ධයේ භාගයයි. මේක මයිකර් මෙයාගේ ස්කන්ධය දෙන්නේ M1 බෙදීම 2යි. මේකෙන් භාගයයි. හැබැයි එයාත් 90ට රත් කරලා තියෙන්නේ. මෙයාගේ විශිෂ්ට තාපදායකතාවත් අපි C1 තමයි කිව්වේ. ලෝහය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කැලෝරිමීටරේට මත ගන්නවා. ඒ වගේ එකකට ඊට සමාන. එතකොට MW CW 30 ඉන්නේ. මේක ගන්න මේක. දැන් එතකොට මේක අවසාන උෂ්ණත්වය කීයද? ඒක අපි තීටා කියලා ගමු. මොන තීටා තමයි අපෙන් අහන්නේ. ඉතින් මේකටත් ආපහු අන්න අර විදිහටම තර්කයක් ගොඩනගලා සමාන කරමු. ඉතින් මෙතනත් ඒක තමයි ලෝහ කැබැල්ල පිටකල තාපය සමානයි ජලය ලබාගත්ත තාපය. ඉතින් ආයෙ ලියන්න ඒකමනේ. ආයෙම ලියන්න ඕනේ නැහැ. එකපාරම ලියමු. එතකොට මෙයා පිටකල තාපය කියන්නේ MC ඩෙල්ටා තීටා දාන්න මෙයාට. එතකොට M කියන්නේ M1 බෙදීම 2යි නේ. M1 බෙදීම 2යි විශිෂ්ට තාපදායකතාව C1 ඩෙල්ටා තීටා මොකක්ද? දැන් 90 තිබ්බ එක්කෙනා තීටා දක්වා අඩු වුණා. ඒතර උෂ්ණත්වය වෙනස් වෙන්නේ තමයි 90 ඍණ තීටා සමානයි. මෙයා ලබාගත් තාපය වань මෙයාට දාන්න MC ඩෙල්ටා තීටා. එතකොට මෙයාගේ MW CW උෂ්ණත්වය වෙනස කීයද? 30 තිබ්බේ තීටා දක්වා වැඩි වුණානේ. ඒක වැඩි වෙන එකක්. එතකොට තීටා ඍණ 30 කියලා තමයි ලියන්නේ. හැමදාම වැඩි එකෙන් අඩු එක අඩු කරන්නේ. දැන් ඔයාලට තේරෙනවා 90යි 30යි අතර කියන්නේ තීටා කියන්නේ. ඒතර අනිවාර්යෙන් 30 තීටා දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ තීටා වැඩි 30ට වඩා. එහෙනම් තීටාෙන් තමයි 30 අඩු කරන්නේ. නැත්තම් වර්ධින උත්තරේ. ඒතර මෙතනට දාන්න ඕන තීටා ඍණ 30. ඕක ඉංග්‍රීසියෙන් සුළු කරගත්තොත් ඔයාලට පේනවා මේ හරි ලේසිනේ. මේ උඩ මේක කියලා දාන්න ඕනේ නැහැ. M1 C1 MW CW ට සමානයිනේ. ඉතින් මේ මෙතනත් M1 C1 තියෙනවා. මේ පැත්තේ MW CW. එහෙනම් M1 C1 ට MW CW කපන්න පුළුවන්. දැන් මොකෙකින් සුළු කරගත්තා? හරි 90 වෙන තීටා. මේ දෙක එහා පැත්තට ගෙනත්තොත් 2යි තීටා වෙන 30 වල දෙක කියන්නේ 60යි. එතකොට 3යි තීටා සමානයි 150යි.
තීට එනවා සෙල්සියස්. එතකොට ඔන්න ඕක තමයි උත්තරය. ඉතින් මට මේකේ ගානේ දැන් ගාන හදනවටත් වඩා මට තේරෙන්න කරන්න ඕන මේ මූල ධර්මය. ඔය වගේ අවස්ථාවල මිශ්‍ර කරාම පිටකල තාපයේ ලබාගත් තාපයට සමාන කරලා ගාන හදන්න පුළුවන්. මේ පිටකල හෝ ලබාගත් තාපය මොනවාගෙන්ද දෙන්නේ? mc ඩෙල්ටා තීටාගෙන් දෙනවා. අනිත් කරුණ හැම වෙලාවෙම වැඩි උෂ්ණත්වයෙන් අඩු එක තමයි අඩු කරන්නේ. පසු උෂ්ණත්වයෙන් පෙර එක අඩු කරනවා කියලා එකක් නැහැ. විශාලත්වය ගන්න ඕනේ කියලා උෂ්ණත්වය මෙසේ විශාලත්වය තමයි හැම වෙලාවෙම මේ ඩෙල්ටා තීටා ආදේශ කරන්නේ. එතකොට ඒක විශාලත්වයේ එන්නේ මොකෙන්ද? වැඩි එකෙන් අඩු එක අඩු කරොත්. ඉතින් අපි තීටට වඩා තීටා වැඩි කියලා දන්න හින්දා තීටා වෙන තීටා තමයි දාන්නේ. මෙතන 90ට වඩා තීටා අඩුයි කියලා දන්න හින්දා 90 වෙන තීටා තමයි දාන්නේ. කියන්නේ හැම වෙලාවෙම ධන උත්තරයක් කියන විදිහට මේ උෂ්ණත්වය මෙතනට අපි ආදේශ කරනවා. මට හිතෙන්නේ තේරෙන්නේ නැති. හොඳයි නම එහෙනම් ඔයාලගේ නෝට් පොතේ ප්‍රශ්න අංකයන එකනේ අංක 1 දාගෙන මේ රූපෙත් ඇඳගෙන මේකත් ලියා ගන්න. හොඳයි. එහෙනම් ඊළඟට අපි ආපහු සිද්ධාන්ත වලට යමු. යන්න සිද්ධාන්ත වලට ඉතල කලින් අර අපි සිද්ධාන්ත ලියපු පිටුවෙම පහළ තියෙනවා මාතෘකාවක් මෞලික තාප ධාරිතාව කියලා. හරි. ඒක පොඩ්ඩක් කියවමු මොකද්ද මේ මෞලික තාප ධාරිතාව කියලා කියන්නේ කියලා. ඒකත් ඉතින් හරි සරලයි කියවමු ඉතින්. කිසියම් ද්‍රව්‍යයක මෞලික උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීමට සැපයූ තාප ප්‍රමාණය. එම ද්‍රව්‍යයේ මෞලික තාප ධාරිතාව සඳහන්. තර මෞලික උෂ්ණත්වය සෙල්සියස් එකකින් ඉහළ නැංවන්න නම් දෙන්න ඕන තාප ප්‍රමාණය තමයි මෞලික තාප ධාරිතාව කියන්නේ. එතකොට ඔය පොඩි රූපයක් හදගමු ඒකට සමීකරණයක් ගොඩනගා ගන්න යන්නේ. අපි ගාව තියෙනවා මොකක් හරි දීසියක උදාහරණයක් මොන හරි ද්‍රව්‍යයක්. ඕකේ තියෙන මෞල ගාන n කියන මෞල ගානක් මේ ද්‍රව්‍යයේ තියෙනවා. දැන් මේ n මෞල ගානට මෞල ප්‍රමාණයට මම q තාපයක් දුන්නම අපි හිතුව මෙයාගේ උෂ්ණත්වය ඉහළ නැග්ගා ඩෙල්ටා තීටා ප්‍රමාණයක. මේ ඉහළ නැග්ග ප්‍රමාණය. ඊට පස්සේ දැන් මේකට අපි දාමු දැන් මෞලික තාප ධාරිතාවට ළම අපි දාන්නේ Cn කියලා චූටියට එක නකුරක් දානවා. එතන මෞලික තාප ධාරිතාව කියන්නේ මොකද්ද? තාප ප්‍රමාණය Q කොච්චරකටද? මෞලයකට. දැන් මේ Q තාප ප්‍රමාණයක් දුන්නේ මෞල n ගානකට. එහෙනම් එක මෞලයකට දෙන තාප ප්‍රමාණය බලන්න මේක මෞල ගානෙන් බෙදන්න. වගේම අර්ධකයේ දෙන සෙල්සියස් එකකට. දැන් මේ Q තාප ප්‍රමාණයක් දීපු හින්දා උෂ්ණත්වය සෙල්සියස් ඩෙල්ටා තීටාකින් වැඩි වුණා. දැන් උෂ්ණත්වය වෙනස ඩෙල්ටා තීටා. දැන් සෙල්සියස් එකකට බලන්න මේ Q මොකෙන්ද බෙදන්න ඕන? ඩෙල්ටා තීටාකිනුත් බෙදන්න ඕන. සෙල්සියස් නේ මෞලයකට බලන්න මෞල ගානෙන් බෙදනවා. සෙල්සියස් එකකට බලන්න උෂ්ණත්වය වෙනසින් බෙදනවා. ඕකෙන් Q උත්තර ගත්තොත් එනවා Q සමානයි n Cn ඩෙල්ටා තීටා. ඔන්න ඕක අපේ සමීකරණය. මේක අපිට මතක තියෙන්න ඕන. බහුවර්ණ වල නම් මේක එහෙම අහලා නැහැ තාම පාස් පේපර්ස් වල. ඒකට රචනා ගණන් වල අහලා තියෙනවා. ඒත් මේක පද ටික අඳුනගත්තොත් n කියන්නේ මෞල ගාන. Q කියන්නේ වමාරු තාපය. වමාරු තාප ප්‍රමාණය. ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස. Cn කියන්නේ මෞලික තාප ධාරිතාව.
එතකොට දැන් මේකේ අත්දැකීමට අනුව මේ CN ගේ එකක මොනවාද? මෞලික තාප ධාරිතාවය. Q බෙදීම Q කියන්නේ ජූල්. මවුල වලින් බෙදුවම මවුලයට ඩෙල්ටා තීටා උෂ්ණත්වයෙන් බෙදුවම ඒක සෙල්සියස් වලින් කියමු සෙල්සියස් අංශයක යට. එහෙම නැත්නම් ජූල් මවුලයට කෙල්වින්. ඔන්න ඒ විදිහට අපිට මෞලික තාප ධාරිතාවය එකත් ලබා ගන්න. ඉතින් මේකෙන් ගණන් එහෙම අහන්න පුළුවන්. දැන් ඔතන වගේ බහුවර්ණ වල නම් ඔකෙන් අහපු ගණන් නැහැ. හැබැයි රචනා ගණන් එහෙම තියෙනවා. අපි ඉස්සරහට බලමු. හොඳයි. එහෙනම් ළමයි අපි ආපහු අර්ථකීම කියවගමු. හරිද? කියවගමු ගන්න මාත් එක්කම. කිසියම් ද්‍රව්‍යයක මෞලික උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීමට සැපිය යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ මෞලික තාප ධාරිතාවය ලෙස හඳුන්වනවා. හරි. ඒකට ඉරක් ගහගන්න යද්ද නැත්නම් හයිලයිට් කරගන්න. ඊට පස්සේ මේ රූපය ඇඳලා මේ ටික ලියන්න. රූපය ඇඳලා දීලා නැහැ. රූපය අලුතෙන් ඇඳලා මේ ටික ලියා ගන්න. හරි. එහෙනම් වැඩි කරගන්න. හොඳයි ළමයි. දැන් අපි අලුත් සිද්ධාන්තයකට යමු. ඒකට ඔයාලා යන්න ඊළඟ පිටුව නෙවෙයි 25 වෙනි පිටුවට යන්න. මේ 25 වෙනි උඩ මාතෘකාවක් තියෙනවා. මේ හරියනේ. අවස්ථා විපර්යාස කියලා. එතන මොකද්ද මේ අවස්ථා විපර්යාස කියන්නේ කියන එක අපි පොඩ්ඩක් ඉගෙන ගමු. හරි. ගොඩේ දිහා බලා ගන්න නම් අපි හිතමු ළමයි අපි ගාව මුලින්ම තියෙනවා අයිස්. අපි උදාහරණයට ජලය ගමු. මේක ජලයට විතරක් අදාළ එකක් නෙවෙයි. ඕනම ද්‍රව්‍යයකට තියෙනවා. ජලය අපි උදාහරණයට ගමු. මොකද අපිට මේ ජලය ගොඩක් සමීපයිනේ. අපි විතරක් භාවිත කරන එකක් නේ. ඒ ජලයේ ඝන අවස්ථාව. ඒ කියන්නේ අයිස් අපි ගමුකෝ. කියනවානේ. අයිස් ගමු. ඒත් මංගාව තියෙන අයිස් කැබල්ලක්. මේක අපි නම් සෙල්සියස් උදාහරණයක් ගමු -5. දැන් -10 සෙල්සියස් වල අයිස් කියලා ගමු. දැන් මේ තියෙන්නේ -10 සෙල්සියස් වල අයිස්. දැන් මෙයාට මම තාපය දෙනකොට මොකද්ද වෙන්නේ? මෙයා ටික ටික උෂ්ණත්වය මෙයාගේ වැඩි වෙනවා. -10 දීප එක -9 -8 -7 ඔහොම වෙලා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා ළමයි සෙල්සියස් බිඳුව දක්වා. ඒතකොට කිසියම් වෙලාවකට පස්සේ මේකේ තියෙන්නේ මේ අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් බිඳුව. ඒතකොට බිඳුවේ තමයි තියෙන්නේ. මෙතන මම අඳින්නේ සෙල්සියස් බිඳුවේ අයිස්. බිඳුවේ සෙල්සියස් වල අයිස්. හරිනේ. එතකොට මේකට කිසියම් තාප ප්‍රමාණයක් වැය වුණා. ඒක අපිට MC ඩෙල්ටා තීටා දාලා හොයන්න පුළුවන් නේ. M කියන්නේ මේ අයිස් කැටේ ස්කන්ධය. C කියන්නේ මේ අයිස් වල විශිෂ්ට තාප ධාරිතාව. ඩෙල්ටා තීටා කියන්නේ -10.4 උෂ්ණත්වය සෙල්සියස් 10. තාලා ඒකට ලබාගත් තාප ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්. ඒක අපිට MC ඩෙල්ටා තීටා දාලා හොයන්න පුළුවන්. Q1 හොයන්න පුළුවන්. Q1 කියලා ගත්තොත් ඊට පස්සේ මෙයාට තව දුරටත් තාපය දෙද්දී අපි දන්නවා මේ අයිස් කැටේ දිය වෙන්න ගන්නවා නේ. සෙල්සියස් බිඳුවේ අයිස් වලට තාපය දුන්නා නම් ඒක දිය වෙනවා. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. අවස්ථා විපර්යාසයක් වෙනවා. ඊට සෙල්සියස් බිඳුවේ අයිස් මොකක්ද වෙන්නේ? මොනවා බවටද පත් වෙන්නේ? ඒකපත් වෙන්නේ සෙල්සියස් බිඳුවේ ජලය බවට. හැදෙනවා අපිට सेल्सियस බිඳුවේ ජලය ද්‍රව ජලය. තර ඔන්න ඔය අවස්ථා විපර්යාසයට ඝනය ද්‍රව වෙන එකට අපි නමක් දෙනවා. අපි ඒකට කියනවා විලයනය කියලා. මෙන්න මේ අවස්ථා විපර්යාසයට අපි කියනවා විලයනය කියලා. විලයනය වෙනවා. ඝනය ද්‍රව වෙන එකට.
එතකොට මේ විලයනය වෙද්දී ලබාගත් තාප ප්‍රමාණය හොයන්න අපි තාම දන්නේ නැහැ. නේ? දන්නේ නැහැ මේක සමීකරණය. අපි ඒක දැන් Q2 කියලා ගමු. මේ Q2 හොයන විදිහ අපි අද මම අද ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මේ සෙල්සියස් බිඳුවේ ජලය දැන් තියෙනවා. මෙයාට තව දුරටත් තාපය දෙද්දී මේ ජලයේ උෂ්ණත්වය බිඳුවේ දැන් ටික ටික වැඩි වෙනවා. ඒක ඔන්න සෙල්සියස් බිඳුවේ ජලය තාපය දුන්නා. ජලයේ උෂ්ණත්වය උඩරිම කීය දක්වා වැඩි වෙනවද ළමයි? මේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් සෙල්සියස් 100 දක්වා. ජලයේ උෂ්ණත්වය වැඩි වෙන සෙල්සියස් 100 දක්වා. එතකොට ඒකට වැයවෙච්ච තාප ප්‍රමාණය අපි ඒකත් mc delta తీර දාලා හොයන්න පුළුවන් මේ ජලයට නේ. ජලයේ විශිෂ්ට තාපදායකතාව දන්නවනම් මේ තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. එකම Q3 කියන ඔන්න Q3 හොයන විදිහ දැන් අපි දන්නවා. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ මේ සෙල්සියස් 100 ජලයට තව දුරටත් අපි තාපය දුන්නා. තවත් රත් කරාම මේක වාෂ්ප වෙනවනේ. හුමාලය හැදෙනවා. වාෂ්ප අවස්ථාවටපත් වෙනවා. එතකොට හැදෙන්නේ වාෂ්ප. මේ හුමාලේ මම තිත් තියලා දෙන්නම් ඔය ජලය වාෂ්ප වුණාට පස්සේ. ඔන්න අපිට හුමාලේ හැදුණා. ඊට මෙතන හැදිලා ඉතුරු වෙන්නේ කී සෙල්සියස් කීයේ හුමාලේද? සෙල්සියස් 100 හුමාලේ නැත්නම් වාෂ්ප කියලා ගත්තත් හරි දෙකම එකයි. සෙල්සියස් 100 හුමාලේ. ඔන්න මෙතන අවස්ථා විපර්යාසයක් වුණා. ද්‍රවය වායු බවට පත් වුණා. එහෙනම් ඒ අවස්ථා විපර්යාසයට නමක් තියෙනවා. අපි ඒකට කියනවා වාෂ්පීකරණය කියලා. ඔයාලා දන්නවා මේවා මම හිතන්නේ වාෂ්පීකරණය කියලා. එතකොට මෙන්න මේ වාෂ්පීකරණය වෙන්න අපි ලබා දීපු නැත්නම් මෙයාලා ලබාගත්ත තාප ප්‍රමාණය හොයන්න තාම අපි දන්නේ නැහැ. මම තාම ඒවා කියලා දුන්නේ නැහැ. Q4 කියලා ගත්තොත් මේ Q4 හොයන විදිය තාම දන්නේ නැහැ. තව ටිකකින් ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මේ සෙල්සියස් 100 හුමාලයට තව දුරටත් තාපය දුන්නොත් මේ හුමාලයේ උෂ්ණත්වයත් තව දුරටත් වැඩි වෙන්න ගන්නවා. එතකොට මේ හුමාලයේ උෂ්ණත්වය අපි උදාහරණයකට ගමු. හුමාලයේ උෂ්ණත්වය වැඩි වුණා කියලා සෙල්සියස් 110 විතර. අපිට අන්තිමට මෙතනදී හම් වෙනවා සෙල්සියස් 110 හුමාලය. ඒක 110 නේ තව දුරටත් දිගටම වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒකට වැය වෙන තාප ප්‍රමාණය Q5 කියලා ගත්තොත් Q5 හොයන්න අපි දන්නවා නේ mc delta తీර දාන්න පුළුවන්. සීට ගන්න ඕන හුමාලයේ විශිෂ්ට තාප ධාරිතාව දන්නවා නම් ඔක හොයාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඍණ 10යි 110 හුමාලය බවට පත් කරද්දී ඔන්න ඔය වගේ අවස්ථා කීපයක් පහු කරගෙන යනවා. එතන අවස්ථා විපර්යාස දෙකක් සිද්ධ වෙනවා විලයනය සහ වාෂ්පීකරණය කියලා. විලයනය කියන්නේ ඝනය ද්‍රව වෙන එකට. වාෂ්පීකරණය කියන්නේ ද්‍රවය වාෂ්ප වෙන එකට. එතකොට මේ විලයනයට වැය වෙච්ච තාපය සහ වාෂ්පීකරණයට වැය වෙච්ච තාපය හොයන විදිය ඉගෙන ගන්න එක තමයි දැන් අපි තව ටිකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඊට කලින් වැඩ ටිකක් තියෙනවා. පොඩ්ඩක් ළමයි ඒ පිටුවේම 25 වෙනි පිටුවේ පහළ මාතෘකාවක් තියෙනවා විලයනය කියලා. පොඩ්ඩක් කියවන්නේ විලයනයේ අර්ථයක් කියමු කියලා දීපේකම කියමු. ඝනයක් ද්‍රව වීම විලයනය ලෙස හඳුන්වයි. විලයනයේ සිදුවන උෂ්ණත්වය ද්‍රවාංකය ලෙස හඳුන්වයි. හරි නේද? දැන් ජලීය උදාහරණයක් බිඳුව කියන්නේ සෙල්සියස් බිඳුව කියන්නේ ද්‍රවාංකය. ඒතර මේ විලයනය වෙන්නේ ඝනය ද්‍රවය වෙන්නේ ද්‍රවාංකයේදී. හරි. ඒ අර්ථයක් කියමු ලියලා ගන්න. හරි. මේක හරිනම් ළමයි ඊළඟ පිටුවේ උඩම 26 වෙනි පිටුවේ උඩම තියෙනවා වාෂ්පීකරණය කියලා මාතෘකාවක්. වාෂ්පීකරණයක් දැන් කියලා දීපු ඉතින් ඒකත් අපි පොඩ්ඩක් කියවගමු. වාෂ්පීකරණය මොකක්ද කියන්නේ? ද්‍රවයක් කියවන. එහි වායු අවස්ථාව බවට පත් කිරීම වාෂ්පීකරණය ලෙස හඳුන්වයි. වාෂ්පීකරණයේ සිදුවන උෂ්ණත්වය තාපාංකය ලෙස හඳුන්වයි. හරිනේ?
ද්‍රවය වාෂ්ප වෙන්න. ද්‍රවය වාෂ්ප බවට පත් වෙන එකට වාෂ්පීකරණය කියනවා. ඒක වෙන්නේ තාපාංකයේදී. හරි. ඒ අත්දැකීමට තිරක් ගන්න. හරි නේද? හොඳයි ළමයි. දැන් එහෙනම් ආපහු පොඩ්ඩක් බෝඩ් එක දිහා බලා ගන්න. තාම මේක ඉවර නෑ. දැන් මම පොඩි ප්‍රස්තාරයක් අඳින්න යනවා මේකට පහලින්. මේ ප්‍රස්තාරය අඳින්නේ y අක්ෂයට ගන්නේ උෂ්ණත්වය θ අපි සෙල්සියස් පරිමාණය පාවිච්චි කරන්නේ. x අක්ෂයට ගන්නවා ළමයි අපි හිතමු කාලය. කාලය කියලා ගමු නේද? කාලයත් එක්ක ප්‍රස්තාරයක් දෙන්නේ. t කියනවා. මේකට අපි මේ විදිහට තාපය සපයද්දී කාලයත් එක්ක මේකේ උෂ්ණත්වය කොහොමද වෙනස් වුනේ කියලා අපි පොඩ්ඩක් ප්‍රස්තාරයකින් තේරුම් ගන්න යන්නේ. හරි. එතකොට අපි හිතමු දැන් අපි පටන් ගත්තේ ආරම්භයේ ඍණ 10යි අයිස් තිබෙනේ. එතකොට මෙන්න මේ අවස්ථාවේ ආරම්භය කියන්නේ මෙතන කියලා ගමු. මෙන්න මෙතන මෙතන තිබ්බේ ඍණ 10 සෙල්සියස් වල අයිස්. අයිස්. ඊට පස්සේ උෂ්ණත්වයේ තාපය දෙන්න උෂ්ණත්වය ඍණ 10 ඉඳන් 0 දක්වා වැඩි වුණා. ඊට මෙයාගේ උෂ්ණත්වය ඔන්නම වැඩි වුණා. වැඩි වෙලා ගිහිල්ලා මෙන්න මෙතනදී මොනවද දැන් තියෙන්නේ? සෙල්සියස් බිඳුවට ආගෙන දැන් මෙතන තියෙන සෙල්සියස් බිඳුවේ අයිස්. මෙතන තියෙනවා තමයි බිඳුවයි සෙල්සියස් වල අයිස්. ඊට පස්සේ තව දුරටත් තාපය දෙද්දී මේ බිඳුවේ අයිස් ටික බිඳුවේ ජලය බවට පත් වෙනවා. එතකොට ඒකට يعني විලයනය වෙද්දී කිසියම් තාපයක් වැය වෙනවා. ඒ කියන්නේ කිසියම් කාලයක් ගත වෙනවා. තාපය අවශෝෂණය කරගන්න කාලයක් ගත වෙනවානේ. එතන මේ බිඳුවේ අයිස් ටික බිඳුවේ ජලය වෙන්න කිසියම් කාලයක් ගත වෙනවා. ඒක මෙන්න මේ වගේ. එතකොට මෙන්න මෙතන ගත්තොත් මෙන්න මේ හරියට ආව මොනවද තියෙන්නේ? බිඳුවේ ජලයනේ. මෙන්න මෙතන තියෙනවා බිඳුවේ සෙල්සියස් වල ජලය. ඊට පස්සේ තව දුරටත් තාපය දෙද්දී මේ බිඳුවේ ජලය 100 දක්වා වැඩි වෙනවා. කොරොනක් දැන් බිඳුවේ ජලය තියෙන මෙතනදී තව දුරටත් තාපය දෙද්දී මේ උෂ්ණත්වය සෙල්සියස් 100 දක්වා වුණ වැඩි වෙනවා. දැන් මේක මේ පරිමාණයටම නෙවෙයි අඳින්නේ. ඒකින්ද මේ අනුක්‍රමණය එහෙම. ඇත්තටම මේ අනුක්‍රමණ සමාන නැහැ වෙනස්. ඒකට ඒක ඇත්තට දැන් අපි ඒක ගැන හිතන්න නැතුව අඳිමු. මෙන්න මේ වගේ ප්‍රස්තාවයක්. itu මෙන්න මේ උෂ්ණත්වය සෙල්සියස් 100 කියලා. මේ පරිමාණයට නෙවෙයි අඳින්න. 100 මෙන්න සෙල්සියස් 100. එතකොට මෙන්න මෙතනදී මොනවද තියෙන්නේ? සෙල්සියස් 100 ජලය. එතන තියෙන්නේ 100 සෙල්සියස් වල ජලය. ඊට මේකට තව දුරටත් තාපය දෙද්දී සෙල්සියස් 100 ජලය ටික මොකක් වෙනවද? සෙල්සියස් 100 හුමාලි කියන වාෂ්පීකරණය වෙනවා. එතකොට ඒකට කිසියම් කාලයක් ගත වෙනවා. එතකොට අන්න ඔය වගේ කාලයක් ගත වෙනවා. මෙන්න මෙතනට එද්දී තියෙන්නේ මොනවද? සෙල්සියස් 100 කුමාරය. එතකොට තමයි එක චුට්ටක් අඳිද්දී කල්පනාවෙන්
මෙන්න මේ දිගට වඩා මෙන්න මේ දිග වැඩිපුර අඳින්න. හරියට මම කියනවා නම් සාමාන්‍යයෙන් මේකේ දිග වගේ මේක 7 ගුණයක විතර දිගක් එනවා ආසන්න වශයෙන්. දැන් මේක හරියටම 7 ගුණයක් අඳින්න ඕනේ නැහැ. හැබැයි මේකේ දිගට වඩා මේකේ දිග පැහැදිලිව 3-4 ගුණයක්වත් විශාල වෙන විදිහට අඳින්න වග බලා ගන්න. ඒකට හේතුව මම තව ටිකකින් කියලා දෙන්නම්. ඒ කියන්නේ අර අයිස් දිය කරන්න ගත වෙන කාලයට වඩා වැඩි කාලයක් ජලය හුමාලය කරන්න ගත වෙනවා. ඒ කියන්නේ විලයනයට වඩා වාෂ්පීකරණයට වැඩි කාලයක් ගත වෙනවා. ඒකට හේතුවක් පස්සේ කතා කරනවා. ඒක අඳිද්දී ඒක මතක තියාගෙන අඳින්න මේකේ දිගට වඩා මෙන්න මේ දිග ටිකක් වැඩි අඳින්න. 3-4 ගුණයක්වත් වැඩි කරලා 3 ගුණයක්වත් වැඩි කරන්න. හරි. ඔන්න එතකොට සෙල්සියස් හුමාලය තවදුරටත් තාපය දෙන්නේ සෙල්සියස් හුමාලයේ උෂ්ණත්වය අපි වැඩි කරා. මේක නම් 110 වෙනකන්. මම ගන්න 110 වෙනකන් උෂ්ණත්වය වැඩි වුණා. පරිමාණයට මානෙ අදින්නේ. ඒතර මෙන්න මේ හරියට තියෙන්නේ මොනවාද? මේ උෂ්ණත්වය 110 හොඳේ. सेल्सियस 110 හුමාලය. හුමාලය නම් මෙන්න මෙතනදී තියෙන්නේ. පැහැදිලිද ළමයි? ඉතින් මට හිතෙනවා මේක තේරෙන්නේ නැති කියලා. උෂ්ණත්වයේ වෙනස් වෙන ආකාරය. මේකේ පරිමාණයට ඇඳපු ප්‍රස්ථාරයක් ෂුට්ටක් පෙරලා ගන්න ටියුට් එක. ටියුට් එකේ ඊළඟ පිටුව 29 වෙනි පිටුව යටම තියෙනවා. මේ හැලින් ප්‍රස්ථාරයක් තියෙන්නේ. මේක හරියටම පරිමාණයට ඇඳපු ප්‍රස්ථාරයක්. ඒතකොට ඒකේ රූපي බැලුවොත් පොඩ අනුක්‍රමණයම සමාන නෑ. දැන් මම අනුක්‍රමණ සමාන වෙන්න යන්නේ. මේක අවුලක් නෑ පරිමාණයට නෙවෙයි නේද? පරිමාණයටම ඇඳුත් මේ අනුක්‍රමණයෙන් පොඩ්ඩක් එකිනෙකට වෙනසක් තියෙනවා. ඊට පස්සේ මේ කාලය මේකට සාපේක්ෂව මේ කාලය ගොඩක් වැඩි වෙන්න ඒක ඇඳලා තියෙනවා. ඒක හරියටම හරි. ඒක තමයි හරියටම හරියන ප්‍රස්ථාරය. ඉතින් මේක අඳගත්තේ ඔය විදිහට ඇඳලා නැති ඒක හරියටම අඳින්න ඕනේ නෑ. හරි ළමයි. ඒකට ඕක තමයි මේ අවස්ථා විපර්යාස වලදී සහ මේ සම්පූර්ණ ක්‍රියාවලියේදී උෂ්ණත්වයේ වෙනස් වෙන ආකාරය. මේ අවස්ථා විපර්යාස වෙනකොට උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ නියතව පවතිනවා. තේරුණාද? ඒතකොට ළමයි මේ අවස්ථා විපර්යාස වලදී මේ ලබා ගන්න මේ තාප ප්‍රමාණය Q2 සහ Q4 හොයන විදිය මම තව ටිකකින් කියලා දෙනවා. දැන් එහෙනම් ඔයාලා ළමයි මේ උඩ රූප ටික සම්පූර්ණ කරලා පහළ තියෙන ප්‍රස්ථාරෙත් ඇඳ ගන්න. එහෙනම් ළමයි දැන් පොඩ්ඩක් පහළ මාතෘකාවක් තියෙනවා 25 වෙනි පිටුවේ කියවගමු. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කැපිටල් L. එතන මේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියලා අපි දැන් ඉගෙන ගන්න යනවා. කියවගමුකෝ. කිසියම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් එහි ද්‍රවාංකයේ පවතින ඝන අවස්ථාවේ සිට ද්‍රවාංකයේ පවතින ද්‍රව අවස්ථාව බවට පත් කිරීමට සැප යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වයි. එතකොට ළමයි මෙහෙම. අපි හිතමු මෙහෙම. අපි ගාව මොකක් හරි ඝන ද්‍රව්‍යයක් තියෙනවා ඝන අවස්ථාවේ. හැබැයි එයා ඉන්නේ ද්‍රවාංකයේ. ඒ කියන්නේ හරියට සෙල්සියස් බිඳුවේ අයිස් වගේ. කියන්නේ ද්‍රවාංකයේ ඝන අවස්ථාවේ තමයි පවතින්නේ. ඒතර මේ θීටා කියන්නේ එයාගේ ද්‍රවාංකය. ඒක පටල ගන්න එපා. θීටා කියන්නේ ද්‍රවාංකය නේ. ද්‍රවාංකයේ පවතින්නේ. එතකොට θීටා කියන්නේ ද්‍රවාංකය. මේකට අපි තාපය දුන්නොත් අපි මෙයාගේ Q තාප ප්‍රමාණයක් මෙයාට දුන්නොත් මෙයා ද්‍රවාංකයේ මේ ඝන අවස්ථාවේ ඉන්න කෙනා ද්‍රවාංකයේ ද්‍රව අවස්ථාව බවට පත් වෙනවා. මෙයා පත් වෙනවා ද්‍රව අවස්ථාවට. කියන්නේ විලයනය වෙනවා හැබැයි ද්‍රවාංකයේ තියෙනවා. එතන විලයනය වෙනවා විතරයි. එතනින් යාට ආපහු රත් වෙන්නේ නැහැ. तर මේකේ උෂ්ණත්වය සෙල්සියස් 30ම තමයි.
තේරුණාද? හරි. එතකොට මේක හරියට සෙල්සියස් බිඳුවේ අයිස් බිඳුවේ ජලය වුණා වගේ එකක් තමයි. කියන්නේ ද්‍රවාංකයේ ඝන අවස්ථාවේ සිට ද්‍රවාංකයේ ද්‍රව අවස්ථාවට තමයි පත් වෙන්නේ. එතකොට දැන් විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට මෙතන ස්කන්ධයෙන් කියලා ගමු. එයාලා කියන්නේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කිව්වේ මොකද්ද? පොඩ්ඩක් අමතක කරන්න ආපහු කියව ගන්න. කිලෝග්‍රෑම් එකක් ද්‍රවාංකයේ ඝන අවස්ථාවේ සිට ද්‍රවාංකයේ ද්‍රව අවස්ථාවට පත් කරන්න සපයන්න ඕන තාප. දැන් මේ Q තාප ප්‍රමාණයක් අපි දුන්නා නේද? එතකොට ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් කරේ M ස්කන්ධයක්. ඒකට Q තාප ප්‍රමාණයක් වැවුණා. හැබැයි විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ කිලෝග්‍රෑම් එකක් විලයනය කරන්න අවශ්‍යතාවය. එහෙනම් මේ Q තාප ප්‍රමාණයක් වැවුනේ M ස්කන්ධයකටනේ. එහෙනම් කිලෝග්‍රෑම් එකකට බලන්න මොකද කරන්න ඕන? මේක ස්කන්ධයෙන් බෙදන්න. හරිනේ. M ස්කන්ධයකට Q තාප ප්‍රමාණයක් ඕන නම් එකකට කොච්චරද? ඒක තමයි L කියන්නේ. එතකොට අපි කටපාඩම් කරන්න Q කරලා අපි පාඩම් කරන Q සමානයි ML කියලා. මේක අපි කටපාඩම් කරන සමීකරණය ගණන් හදනවා. එතකොට පද ටික අපි අඳින්නොත් M කියන්නේ ස්කන්ධය, Q කියන්නේ තාප උමාරු තාප ප්‍රමාණය, කියන විලයනයට වැය වෙච්ච තාප ප්‍රමාණය. උමාරු තාප ප්‍රමාණය. එතකොට තව හොඳ වචනයක් තියෙනවා ළමයි ගුප්ත තාපය කියලා කියනවා. ගුප්ත තාපය. විලයනයේ ගුප්ත තාපය කියලා තමයි කියන්නේ. ගුප්ත තාපය. එතකොට L කියන එක දැන් අපි ගත්තා විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. විශිෂ්ට ගුප්ත තාපය. එතකොට මේ L ගේ එකක මොනවද? ජූල් බෙදීම කිලෝග්‍රෑම් නේ. දැන් L එක කියනවා ජූල් කිලෝග්‍රෑම් වලින් බෙදුවා කියන්නේ කිලෝග්‍රෑම් ජූල් තමයි ඒක. ඉතින් මොකක් හරි එකක් විලයනය වෙනවා. ඒකට අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්න මේ සමීකරණය අපි භාවිතා කරනවා. එතකොට ළමයි මෙන්න මේ ගුප්ත තාපය මේ Q කියන තාප ප්‍රමාණය වැය වෙන්නේ මොකටද? ඒ තාප ප්‍රමාණය වැය වෙන්නේ මේ ඝන ද්‍රව්‍යයේ තියෙන බන්ධන කැඩීම සඳහා. බන්ධන කැඩීමට තමයි මේ ශක්තිය වැය වෙන්නේ. මොකද අපි දන්නවා ඝනයකට වඩා ද්‍රවයක අන්තරාණුක ආකර්ෂණ බල දුර්වලයි. ඒතර අන්තරාණුක ආකර්ෂණ බල බිඳ දමන්න තමයි මේ ගුප්ත තාපය වැය වෙන්නේ. ඒක අපි පස්සේ නෑ අපි ඒක මෙතනින් ලියාගත්තත් හරි. මොකද ලියා ගන්න ඕන තමයි ඝන ද්‍රව්‍යයේ පවතින අන්තර් අණුක ආකර්ෂණ බල බිඳ දැමීමට Q වැය වේ. Q ගෙන් වෙන වැඩේ ඒක. මොකද ඝන ද්‍රව්‍යයේ පවතින අන්තරාණුක ආකර්ෂණ බල බිඳ දාන්න. බිඳලා කියන්නේ බිඳලම දාන්නේ දුර්වල කරන්න. හරි. බිඳ දාන්න නැත්නම් දුර්වල කිරීමට කියලා වගේ ලියමුකෝ නේද? නෑ කමන්නේ බිඳ දැමීම කියලා ලියන්න. 100% බිඳ දාවන්නේ බිඳ දැමීමට Q වැය වේ. එන්නේ ගුප්තතාවය වැය වෙන්නේ ඝන ද්‍රව්‍යයේ පවතින අන්තරාණුක ආකර්ෂණ බල බිඳ දැමීමට. හරි. එහෙනම් පොඩ්ඩක් ආපහු අර මේ අර්ථ දැක්වීම කියවගමු. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කිසියම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් එහි ද්‍රවාංකයේ පවතින ඝන අවස්ථාවේ සිට
ද්‍රවාංකයේ පවතින ද්‍රව අවස්ථාවට බවට පත් කිරීමට සැපයුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විලයනීය විශිෂ්ට ගුරුත්වාකර්ෂණය ලෙස හඳුන්වයි. හොඳයි ළමයි, ඒක අර්ධකීම ටිකක් අහගන්න නැත්නම් හයිලයිට් කරගන්න. ඊට පහලින් මේ රූපය සම්පූර්ණ කළා මේ ටික ඔක්කොම ලියා ගන්න. හොඳයි, අපි ඊළඟ පිටුවට යමු. 26 වෙනි පිටුවේ කියවගමු මාතෘකාවක් තියෙනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. කියවගමු. කිසියම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් එහි තාපාංකයේ පවතින ද්‍රව අවස්ථාවේ සිට එහි තාපාංකයේ පවතින වායු අවස්ථාව බවට පත් කිරීමට සැපයුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය ලෙස හඳුන්වයි. එතකොට මේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ මොකක්ද කියලා මම තේරුම් කරලා දෙන්නම්. දැන් තමයි හැබැයි තේරෙනවා ඔය වාක්‍ය කියවලා තිබෙනවා. අපි ගාව තියෙන කිසියම් ද්‍රවයක් අන්න ද්‍රවය ස්කන්ධයෙන් කියලා ගමු මෙයාගේ. මෙයා ඉන්නේ මෙයාගේ තාපාංකයේ. ඒ කියන්නේ වාෂ්ප වෙන්න ඕන වෙන අවස්ථාව. නිකන් හරියට ජලය නම් සෙල්සියස් 100 වගේ. එතකොට අපි මෙයාට හිතමු තාප ප්‍රමාණයක් දෙනවා Q කියලා. ඒ තාප ප්‍රමාණය දුන්නම මෙයා වාෂ්ප වෙනවා. මෙයා උමාලයේ බවට පත් වෙනවා. එතකොට මේ උමාලයේ උෂ්ණත්වයත් සෙල්සියස් 30ටම තමයි. සෙල්සියස් 30ට වලම උමාලයේ බවට තමයි මෙයා පත් වෙන්නේ. එතකොට කියන්නේ තාපාංකයේ ද්‍රව අවස්ථාවේ සිට තාපාංකයේ වායු අවස්ථාව බවට තමයි මේක පත් වෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය කරපු තාප ප්‍රමාණය Q. දැන් ආපහු ඕනනම් අර්ධකීම කියලා ගන්න වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. ඒ කියන්නේ S කියලා අපි සංකේතවත් කරන්නේ. S කියන්නේ කිලෝග්‍රෑම් එකක් වාෂ්පීකරණය කරන්න නම් දෙන්න ඕන තාපය. දැන් Q තාප ප්‍රමාණයක් වයුනේ කොච්චර ස්කන්ධයක් වාෂ්පීකරණය කරන්නේ? M ස්කන්ධයක්. එහෙනම් කිලෝග්‍රෑම් එකකට බලන්න කොහොමද? Q M ගෙන් බෙදුවා වෙනව නේද? තාප ප්‍රමාණය Q මේකට බැලුවා. හැබැයි ඒ M ස්කන්ධයකට. එහෙනම් කිලෝග්‍රෑම් එකකට බලන්නේ ඒක M ගෙන් බෙදනවා. නේ? M ස්කන්ධයකට Q තාප ප්‍රමාණයක් නම් කිලෝග්‍රෑම් එකකට කොච්චරද? ඒක තමයි S කියලා කිව්වේ. එතකොට ඔකේ පාඩම් ගන්න Q උත්තර කරලා. එතකොට Q සමානයි M S කියලා එනවා. ඔකේ එතකොට අපේ පළවෙනි මේ අදාළ සමීකරණ කියලා ගන්න. Q සමාන MS කියලා අපි කටපාඩම් කරනවා. Q සමාන ML එකටත් අංකයක් දාගන්න. ඒක මට මතක නෑ මම දැම්මද නැද්ද කියලා. Q සමාන ML කියලා කලින් සමීකරණයේ අදාළ අංකය දාගන්න මේකටත් දාගන්න ඕනේ. එතන මේකේ පද ටික අපි හඳුන්වුවොත් මොනවාද? M කියන්නේ ස්කන්ධය. Q කියන්නේ හුවමාරු වූ තාප ප්‍රමාණය. තාප ප්‍රමාණය. S කියන එක තමයි අපි ලෝගත් මොකද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. එතකොට SK එක මොනවාද? SK එක කියනවා ජූල් බෙදීම කිලෝග්‍රෑම්. ඒ කියන්නේ ජූල් කිලෝග්‍රෑමයට කියලා එනවා. කිලෝග්‍රෑමයට ජූල්. හරි. එතකොට ඒක හරි. එතකොට මෙතනත් ළමයි මේ Q තාප ප්‍රමාණය වැය වෙන්නේ. Q ට කියන කෙටි නම මොකද්ද? අපි ඒක කියන ගුප්තතාවය කියලා කියන එකක් ලියන්න ඕන. ගුප්තතාවය කියලා කියන්නේ. වාෂ්පීකරණයේ ගුප්තතාවය එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ S කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය.
විශිෂ්ට ගුප්ත තාපය. හරි. එතකොට තමයි මේ මෙතන මේ ගුප්තතාවය වැය වෙන්නේ. මේ Q කියන එක නා වැය වෙන්නේ මේ ද්‍රවයේ පවතින අන්තරාංක ආකර්ෂණ බල බිඳ දමන්න තමයි ඒක වැය වෙන්නේ. එතකොට ඒකත් අපි ලියමු කලින් එක ලියපු විදිහටම ද්‍රවයේ පවතින अंतर अणुक आकर्षण बल බිඳ දැමීමට Q ගුප්තතාපය වැය වේ. රෝගත් මතක තියාගන්න. ඔකේ බහුවර්ණ වලින්ම අහනවා. ගුප්තතාවයට මොකද වෙන්නේ කියලා වගේ නෝම මේක අන්තරාංක ආකර්ෂණ බල දුර්වල කරන්න නැත්නම් බිඳ දමන්න තමයි මේ ගුප්තතාවය ඒක මතක තියාගන්න. මට ඉතින් ඒක තේරෙන්නේ නැති කියලා. එහෙනම් පොඩක් ආපහු අත්දැකීම කියවගමු. කියලා අපි ඉතින් ගහගමු. මොකද කියන්නේ? කිසියම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් එහි තාපාංකයේ පවතින ද්‍රව අවස්ථාවේ සිට තාපාංකයේ පවතින වායු අවස්ථාව බවට පත් කිරීමට සැපිය යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වයි. හරි. ඒක හයිලයිට් කරගන්න. ඊට පස්සේ පහළ මේ රූපය සම්පූර්ණ කරන්න මේ ටිකක් ලියන්න. එහෙනම් ළමයි අපි පොඩි ගානක් හදමු. ඔයාලා බහුවර්ණ වලට ගිහිල්ලා ඒකේ 24 වෙනි ගාන. ප්‍රශ්න අංක 24. මම ඒක හදන්න ඔයාලට වෙලාව දෙන්නම්. එහෙනම් දැන් මේ වීඩියෝ එක කොහොම නවත්තලා 24 වෙනි ගාන හදලා ඉවර වුණාට පස්සේ අපව වීඩියෝ එක ප්ලේ කරන්න මම ඒක හදන හැටිත් මමත් කරලා පෙන්නන්නම්. පටන් ගන්න එක. එහෙනම් ළමයි 24 වෙනි ගාන හදන විදිය බලා ගන්න. ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කියව ගන්නම්. වායුගෝල පීඩනයේදී IC විලයනයේ විශිෂ්ට ගුප්තතාපය හා ජලයේ විශිෂ්ට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය පිළිවෙලින් 3 වැඩි කිරීම 10 5 සහ 20 වැඩි කිරීම 10 5. ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4 වැඩි කිරීම 10 3යි. නම් වායුගෝල පීඩනය සෙල්සියස් බිඳුව යටතේ ඇති වායුගෝල පීඩනය සෙල්සියස් බිඳුව යටතේ ඇති අයිස් කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් 100 ඇති හිමාලය බවට පත් කිරීමට අවශ්‍ය තාප ශක්ති ප්‍රමාණය. එතකොට පොඩ්ඩක් එහෙම අවශ්‍යත් නැහැ. මම නිකන් ඕකට රූපයක් ඇඳ ගන්න අපි ගාව තියෙනවා බිඳුවේ අයිස් නේ. සෙල්සියස් බිඳුවේ අයිස්. කිලෝග්‍රෑම් එකක් තියෙනවා. එතකොට අපි මෙයාට රත් කරද්දී මුලින්ම මෙයා මොකද්ද වෙන්නේ? බිඳුවේ ජලය බවට තමයි පත් වෙන්නේ. සෙල්සියස් බිඳුවේ ජලය. තවදුරටත් තාපයේදී මොකද්ද වෙන්නේ? මෙයා සෙල්සියස් 100 ජලය බවට පත් වෙනවා. තවදුරටත් තාපයේදී මොකද්ද වෙන්නේ? මෙයා සෙල්සියස් 100 හිමාලය බවට පත් වෙනවා. සෙල්සියස් 100 හිමාලය බවට පත්. එතකොට ළමයි මේවට වැය වෙන්නේ වෙන වෙන තාප ප්‍රමාණ. මේකට Q1, මේකට Q2, මේකට Q3. එතකොට මේ අපෙන් අහන්නේ මුළු තාප ප්‍රමාණය. ඒ කියන්නේ Q1, Q2 සහ Q3 තුන් දෙනාගේම එකතුව තමයි ඔකට වැය වෙන්නේ. එතකොට අපි වෙනම ගත්තොත් Q1 කියන්නේ අපි දන්නවා මේ විලයනය වෙන එකනේ. එහෙනම් ml දාන්න පුළුවන්. Q2 කියන්නේ අර රත් වෙන එක. එහෙනම් mc ඩෙල්ටා තීටා දාලා හොයන්න පුළුවන්. Q3 කියන්නේ වාෂ්පීකරණය වෙන අවස්ථාව. එහෙනම් ms දාලා හොයන්න පුළුවන්. ඒතර ml කියන්නේ m කියන්නේ 1යි L දීලා දෙනවා තමයි බලන්න. විලයනයේ විශිෂ්ට ගුප්තතාපය 3 වැඩි කිරීම 10 5යි. ධන ස්කන්ධය 1යි C කියන්නේ
විශිෂ්ට තාපධාරිතාව 4000යි කියලා දීලා තියෙන්නේ. ඩෙල්ටා තීටා බිඳුව ඉඳන් 100 දක්වා කියන්නේ 100යි උෂ්ණත්වය වෙනස. m එකයි s වාෂ්පීකරණයේ විශිෂ්ට කුප්තාපය දීලා තියෙනවා. ඒක දීලා තියෙන්නේ 20 වැඩි කිරීම 10 5. ඉතින් ඔය ටික සුළු කරගන්න. මෙතන 10 3 10 10 5යි එතන 3යි 4යි 7යි 20යි 27යි 27 වැඩි කිරීම 10 5යි ජූල් කියලා අන්න වැය වෙන මුළු තාප ශක්ති ප්‍රමාණය අපිට ලැබෙනවා. තේරුණා නේද ළමයි? එතකොට උත්තරේ අංක 1 කියලා අපිට ගන්න පුළුවන්. අර ඉතින් හදන්න නැති කට්ටිය කවුරු හරි වැරදිච්ච ළමෙක් ඉන්නවා නම් මේක ලියා ගන්න අය මේ රූපෙත් කොකටත් ඇඳලා තියා ගන්න. පස්සේ බලද්දි හරි ඔයගලන්ට තේරෙන්නව නේද? ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. අවශ්‍යයි ලියා ගන්න. එහෙනම් ළමයි මම දැන් ගෙදර ටික දෙන්න මේ ගණන් දැන් ඇත්තටම තියරි ගොඩාක් කියවලා ඒ තාපමිතියේ තියරි ගොඩක් කියවලා බහුවන්න වැඩි හරියක් ඔක්කොම වගේ හදන්න පුළුවන් කීපයක් කරන්න. ඒවත් මම ඔක්කොම දෙන්නේ නැහැ. ඒ දෙන ටිකත් ළමයි try කරලා හරි තියන්න. අනිවාර්යෙන් බැරි නම් මට ඒ බැරි ප්‍රශ්නවල අංක ටික එවන්න මම ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ඒ ටික විස්තර කරලා දෙනවා. අනිවාර්යෙන් බැරිව එවන්න ඕන. හරි. හොඳයි. එහෙනම් ගෙදරට ප්‍රශ්න අංක ටික මාක් කරගන්න. 2 4 6 7 8 10 11 12 14 16 17 21 මම පොඩ අමාරු ඒවා ටික ටිකක් අතහැරලා දෙන්නේ ආ 23 25 28 29 31 33 34 36 37 39 ඊට පස්සේ 40 41 43 ටිකක් හිතලා හදන්න ඕනවා 44. ඉතින් ඔන්න ඔය දීපු ගණන් ටික ගැන ලබසති කියලා දෙන්න මම දන්නවා ලබසතියේ වැඩි වෙලාවක් ඔය ගණන් ටික බැරිව ටික කියලා දෙන්න ගත වෙයි. කමක් නැහැ අපි ටිකක් ලබසති බැරිව ටිකක් කියලා දීලා ඉස්සරහට ඉතින් මතක ඇතුව හදලා බැරි ගණන් අංක වල ප්‍රශ්න අංක ටික මට අනිවාර්යෙන් මැසේජ් කරන්න. හොඳයි ළමයි එහෙනම් මේ සතියේ වැඩ ටික හොඳට කරගන්න. අපි අදට පන්තිය නවත්තමු. බොහොම ස්තුතියි හැම දිනකටම.